සංකරණ සංයෝජන පාඩමේ අපි සංකරණ කොටස දැන් කතා කරලා ඉවරයි දරුවනේ. අපිට දැන් කතා කරන්න තියෙන්නේ සංයෝජන මාතෘකාවට. සංයෝජන මාතෘකාව හරි ලේසි, සංකරණ තරම් අසීරු නැහැ. සංකරණ පිළිවෙලට කරගත්තට පස්සේ සංයෝජන පිළිබඳ හිතන එක ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. මෙන්න මේක මේ අදහස් හොඳට අහගන්න. සංයෝජන වස්තු සමූහයකින් කරනු ලබන තේරීමකට තමයි අපි සංයෝජනයක් කියලා කියන්නේ. වස්තු සමූහයක් අතරින් කරනු ලබන තේරීමකට අපි සංයෝජනයක් කියලා කියනවා. මෙහිදී වස්තු පිළියෙල කිරීම අපි සලකන්නේ නැහැ. පිළියෙල කිරීම වෙට වැඩක් නැහැ. අපි වස්තුන් තෝරා ගැනීම පමණයි කරන්නේ. එහෙනම් මම මුලින්ම කියන්නම් වස්තුන් එකිනෙකට වෙනස් වස්තුන් n ප්‍රමාණයක් අතරින් r ප්‍රමාණයක් තෝරාගත හැකි ක්‍රම ගණන r ප්‍රමාණයක් තෝරාගත හැකි ක්‍රම ගණන NCR මගින් අංකණය කරනවා. NCR මගින් අංකණය කරනවා. මේක පැහැදිලි සූත්‍රයක් තියෙනවා, අර්ථ දක්වන සූත්‍රයක්. n ගේ ක්‍රමාරෝපිත ගණන බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිත ගණන NPR සූත්‍රය වගේමයි. නමුත් මේකේ වැඩිපුර පදයක් එකතු වෙනවා r ගේ ක්‍රමාරෝපිතය. බලන්න. NCR සමානයි n ගේ ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය වතාවක් බෙදීම r ගේ ක්‍රමාරෝපිතය කියලා වැඩිපුර පදයකට එකතු වෙනවා. මේ NPR ගේ තිබුණු ප්‍රකාශනයේ වගේම කොටසක් මේක තුල අන්තර්ගත වෙනවා. එහෙනම් මේක ගැන අපි තව ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කරමු. දාන මාතෘකාව සංයෝජන combinations. මෙන්න මේ වචන දෙක හොඳ සංවේදී වෙන මේ වචන දෙක පිළිබඳව සංකරණ එහෙම නැත්නම් permutation කියද්දී සංකරණ permutation මේක තුල හැඟ වෙනවා. මේ සංකරණ කියන වචනය තුල තියෙනවා තෝරා ගැනීම selection කියන එක දෙවෙනියට පිළියෙල කිරීම arrangements පිළියෙල කිරීම තියෙනවා. එතකොට අපි සංකරණ වලදී NPR අංකණය භාවිතා කරනවා. n ගේ ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය. පැහැදිලිව ඔලුවට දාගන්න. මෙන්න මේක. එතකොට සංකරණයක් තුළදී අපි යම්කිසි ද්‍රව්‍ය ප්‍රමාණයක් n ද්‍රව්‍ය ප්‍රමාණයක් අතරින් r ද්‍රව්‍ය ප්‍රමාණයක් තෝරාගෙන එම තෝරාගත් r ද්‍රව්‍ය ප්‍රමාණය සරල රේඛාවක පිළියෙල කරන ආකාරය තමයි ඉගෙන ගත්තේ. දැන් අපි කරන්නේ සංයෝජනය ගැන ඉගෙන ගන්න. සංයෝජන combinations මේකෙදි දරුවනේ හැඟවෙන්නේ තෝරා ගැනීම පමණයි. සිලෙක්ෂන් විතරයි, තෝරා ගැනීම පමණයි. මේකෙදි අපි තෝරගත්තට පස්සේ මේක පිළියෙල කිරීමක් ගැන හිතන්නේ නැහැ. සිලෙක්ෂන් එකක් විතරයි. සිලෙක්ෂන්ස් විතරයි. තේරුම් ගන්න සංයෝජන වල. එතකොට සංයෝජනයක් තුල පිළියෙල කිරීමේ රටාව පවතින්නේ නැහැ. හොඳයි. අපි මේක උදාහරණයකින් ගමු. මෙන්න මෙහෙම. ABC ළමුන් තිදෙනෙක් ඉන්නවා. ABC නම් ළමුන් තිදෙනෙක්. ABC මේ ළමුන් තිදෙනාගෙන් මම ගන්නවා දෙදෙනා බැගින් වූ සංකරණ. ඒ කියන්නේ
හරියටම දෙදෙනා බැගින් වූ සංකරණ කියන්නේ දරුවනේ දෙන්න එකතු වෙලා ෆොටෝ ගහන්න පුළුවන් ආකාරය. මේ ඉන්නේ A, මේ ඉන්නේ B, මේ ඉන්නේ C. දෙන්න එකතු වෙලා ෆොටෝ ගහන්න පුළුවන් ආකාරය. අපි දන්නවා මම ලියනවා ABC අතරින් A, B, C අතරින් දෙදෙනා බැගින් වූ සංකරණ. ඒතර දෙන්න එකතු වෙලා ෆොටෝ ගහන්නයි හදන්නේ දැන් මෙතන. සංකරණයක්. ඒතර අපි දන්නවා දරුවනේ AB ඒත් එක්ක B ට ඉන්න පුළුවන්. AB AC එතකොට A ට C ත් එක්ක ඉන්න පුළුවන්. ඊට පස්සේ B ට පුළුවන් ඒත් එක්ක ඉන්න BA, B ට පුළුවන් C ත් එක්ක ඉන්න BC, C ට පුළුවන් ඒත් එක්ක ඉන්න CA, C ට පුළුවන් B ත් එක්ක ඉන්න CB. අවස්ථා 6යි සංකරණ 6යි තියෙන තිදෙනා අතරින් දෙදෙනා බැගින් වූ සංකරණ. ඒ කියන්නේ 3p2යි 3 ක්‍රමාරෝපිතය බෙදීම 3 ඍණ 2 ක්‍රමාරෝපිතය සුළු කරාට පස්සේ උත්තරේ 6යි. උත්තරේ 6යි 3p2. නමුත් දැන් මෙතනදී අපි සලකලා තියෙනවා මේක මීට කලිනුත් සඳහන් කරා AB සහ BA කියන්නේ එකිනෙකට වෙනස් සංකරණ දෙකක්. තෝරා ගැනීම එකම වුණාට එයාගේ පිළියෙල කිරීම වෙනස්. මෙතනදී A ඉන්නවා B ඉන්නවා. දෙවෙනි එකේ B ඉන්නවා A ඉන්නවා. මේ ආකාරයෙන් සංකරණය වෙනස්. තෝරා ගැනීම සමානයි AB ම තමයි. නමුත් AB සහ BA වශයෙන් අවස්ථා දෙකක්. සංයෝජනේ මම මෙතන ගන්නවා ABC අතරින් දෙදෙනා බැගින් වූ සංයෝජන. දෙදෙනා බැගින් වූ සංයෝජන මේකෙදි අපි දෙන්න තෝරගන්නවා. මම ඒක කළු පෑනින් දක්වනවා. A සෙට් වෙනවා B ත් එක්ක. දෙන්න සෙට් වෙනවා. A සෙට් වෙනවා B ත් එක්ක. දැන් B ආපහු A ත් එක්ක සෙට් වෙලා වැඩක් නැහැ. දෙන්නම එකම කණ්ඩායම. A සෙට් වෙනවා B ත් එක්ක. A ට පුළුවන් සෙට් වෙන්න C ත් එක්ක. අන්න වෙනස් අවස්ථා දෙකක්. A සෙට් වෙනවා B ත් එක්ක. ඔන්න කණ්ඩායමක් හදුනා. A සෙට් වෙනවා C ත් එක්ක. තව කණ්ඩායමක් හදුනා. දැන් A ට පුළුවන් මෙච්චර අවස්ථාවක් විතරයි. A ට සෙට් වෙන්න පුළුවන් B ත් එක්ක. A ට සෙට් පුළුවන් C ත් එක්ක. වෙන කිසිම අවස්ථාවක් නැහැ. දැන් අපි B ව සලකමු. B ට පුළුවන් A ත් එක්ක සෙට් වෙන්න. තේරුමක් නැහැ. B ට පුළුවන් A ත් එක්ක සෙට් වෙන්න තේරුමක් නැහැ. නමුත් මොකද AB සෙට් වෙලා ඉවරයි. දැන් B ට පුළුවන් C ත් එක්ක සෙට් වෙන්න. අපිට එහෙම සංයෝජනයක් තිබුණේ නැහැ. ඒ නිසා මට ගන්න පුළුවන් BC අවස්ථාව ගන්න පුළුවන්. BC. දැන් C ව සලකමු. C ට පුළුවන් A ත් එක්ක සෙට් වෙන්න. ඒ තේරුමක් නැහැ. AC අවස්ථාව අපි අරගෙන ඉවරයි. C ට පුළුවන් B ත් එක්ක සෙට් වෙන්න. ඒ තේරුමක් නැහැ. BC අවස්ථාව අරගෙන ඉවරයි. ඒක නිසා දරුවනේ දැන් මෙපමණයි සංයෝජන පවතින්නේ. තෝරා ගැනීම තිදෙනා අතරින් දෙදෙනෙක් තෝරා ගැනීම පවතින්නේ මෙපමණයි. එහෙනම් මේක අපි ගණනය කරලා බලමු. අපි මේකට කියනවා 3C2යි 3 ක්‍රමාරෝපිතය බෙදීම 3 ඍණ 2 ක්‍රමාරෝපිතය වතාවක් 2 ක්‍රමාරෝපිතය සුළු කරන්න පුතේ මේකේ උත්තරේ එනවා 3යි කියලා. උත්තරේ 3යි. මෙන්න මේ ආකාරයෙන් තමයි සංකරණ සහ සංයෝජන අතර වෙනස. අපි දැන් සංකරණ දන්නවා. අපි සංකරණ තුලින් අපි සංයෝජන සඳහා වන NCR සූත්‍රය සාධනය කිරීම බලමු. දරුවනේ NPR සූත්‍රය කියන්නේ සංකරණ සඳහා වූ සූත්‍රය මගින් සංයෝජන සඳහා වන සූත්‍රය අපිට සාධනය කරලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් බලන්න එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් r ප්‍රමාණයක් තෝරා ගැනීම. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් r ප්‍රමාණයක් තෝරා ගැනීම එක සිද්ධියක්. ගණන් කිරීම මූලධර්මයේ බලපාන මෙතනදී එම තෝරාගත් ආර්ද්‍රව්‍ය ප්‍රමාණය සරල රේඛාවක පිළියෙල කිරීම. එම තෝරාගත් ආර්ද්‍රව්‍ය ප්‍රමාණය සරල රේඛාවක පිළියෙල කිරීම. එතකොට මෙතනදී අපි බලමු මෙතනදී බලපානවා සංකරණවල පළවෙනි ප්‍රමේය. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය ප්‍රමාණයක් සරල රේඛාවක පිළියෙල කළ හැකි ආකාරය.
ගණන කියන එක තමයි මෙතන තියෙන්නේ. එකිනෙකට වෙනස් ආර්ද්‍රව්‍ය ප්‍රමාණය සරල රේඛාවක පිළියෙල කිරීම. ඒතර මම කලින් කිව්වා සංකරණ කියන අදහස තුල තෝරා ගැනීම සිලෙක්ෂන් ඒ වගේම තෝරාගත් ප්‍රමාණය පිළියෙල කිරීම arrangement එක දෙකම තියෙනවා. ඒක තමයි සමාන වෙන්නේ NPR-ට. N ද්‍රව්‍ය ප්‍රමාණයකින් ආද්‍රව්‍ය ප්‍රමාණයක් තෝරාගෙන පිළියෙල කිරීම කියන එක. එතකොට දරුවනි මම මෙයා මෙහෙම තියාගන්නවා. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ගණනක් අතරින් r ගණනක් තෝරා ගැනීම වතාවක් මෙතන තෝරාගත් ආර්ද්‍රව්‍ය ප්‍රමාණය සරල රේඛාවක පිළියෙල කිරීම එනම් පුතේ ඒක ක්‍රමාරෝපිත R හොඳට මතක කරගන්න සංකරණවල පළමු ප්‍රමේය මේක සමාන වෙන්නේ NPR ට තමයි සමාන වෙන්නේ. එහෙනම් දරුවනේ මෙතන එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් R ද්‍රව්‍ය ප්‍රමාණයක් තෝරා ගැනීමට අපි කියනවා විවහාර කරනවා NCR අංකණය. NCR වතාවක් R ගේ ක්‍රමාරෝපිතය සමානයි. මෙතනින් අපිට සංකරණවල ප්‍රතිඵලය NPR. එහෙනම් අපිට ගන්න පුළුවන් මම මෙයාගේ අර්ධ දැක්වීම ලියන ගමන් R ගේ ක්‍රමාරෝපිතයේ බෙදීමක් විදිහට පහළට ගේනවා. NCR සමානයි N ගේ ක්‍රමාරෝපිතයේ බෙදීම N ඍණ R ගේ ක්‍රමාරෝපිතය මෙයාගේ අර්ධ දැක්වීමෙන් එන එක බෙදීමක් විදිහට එනවා R ගේ ක්‍රමාරෝපිතය. අපි මෙන්න මේක තමයි NCR අංකණය සඳහා වන සූත්‍රය. මෙමගේ නිරූපණය කරන්නේ එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් R ප්‍රමාණයක් තෝරාගත හැකි ක්‍රම ගන්න. තේරුම් ගන්න. ලියන්න ඊට පස්සේ සංකරණය සංයෝජන යටතේ තියෙන පළවෙනි ප්‍රමේය සංයෝජන වල පළවෙනි ප්‍රමේය ලියන්න ප්‍රමේය මෙතන අංක 1 එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් R ප්‍රමාණයක් තෝරාගත හැකි R ප්‍රමාණයක් තෝරාගත හැකි ආකාර ගණන NCR ලෙස ගණනය කෙරේ. දරුවනි මෙතන යටින් මම ආපහු NCR ගේ ප්‍රසාරණය ලියනවා. NCR සමානයි N ගේ ක්‍රමාරෝපිතය උඩ එකාගේ ක්‍රමාරෝපිතය බෙදීම යට එකාගේ ක්‍රමාරෝපිතය දෙදෙනාගේ අන්තරයේ ක්‍රමාරෝපිතය මතක තියාගන්න. NCR පටල ගන්න එපා. සමහර අවස්ථාවලදී කලබල වුණාම දරුවන්ට NCR සහ NPR පැටලෙනවා. එහෙම දේවලුත් වෙනවා. දරුවනේ එතකොට මතක තියාගන්න NCR මම නැවතත් කියනවා උඩ එකාගේ ක්‍රමාරෝපිතයේ බෙදීම යට එකාගේ ක්‍රමාරෝපිතය දෙදෙනාගේ අන්තරයේ ක්‍රමාරෝපිතය. දරුවනේ අපි සංයෝජන සඳහා වන සූත්‍රයෙන් අපි ගමු උදාහරණ කිහිපයක් ලියන්න මාත් එක්කම. සංයෝජන සඳහා වන සූත්‍රයේ සුළු කිරීම 6C4 සුළු කරන්න බලන්න. උඩ එකාගේ ක්‍රමාරෝපිතයේ බෙදීම යට එකාගේ ක්‍රමාරෝපිතය වතාවක් දෙදෙනාගේ අන්තරයේ ක්‍රමාරෝපිතය සුළු කරන්න 6 වැඩි කිරීම
5 වැඩි කිරීම 4 ක්‍රමාරෝපිතය බෙදීම 4 ක්‍රමාරෝපිතය වතාවක් 2 වැඩි කිරීම 1. එන සුළු වෙලා ගිහිල්ලා උත්තරේ 15යි. අංක 2 ලියන්න 8C3 අටේ ක්‍රමාරෝපිතය උඩේකාය ක්‍රමාරෝපිතය බෙදීම යටේකාය ක්‍රමාරෝපිතය වතාවක් දෙදෙනාගේ අන්තරයේ ක්‍රමාරෝපිතය ගන්න දරුවනේ මෙතෙන්දී අපි බහුලව භාවිතා කරනවා සමාවර්තිත සම්බන්ධතාවයේ ක්‍රමාරෝපිත අංකනේ ඒක තමයි අපිට හැමතැනකදීම අපිට උපයෝගී වෙන්නේ මෙතන කැපිලා ගිහිල්ලා අපිට උත්තරේ එනවා 56යි. තුන්වෙනි උදාහරණය ගන්න 10C5 උඩේකායේ ක්‍රමාරෝපිතය බෙදීම යටේකාගේ ක්‍රමාරෝපිතය වතාවක් දෙදෙනාගේ අන්තරයේ ක්‍රමාරෝපිතය 10 රින 5 ක්‍රමාරෝපිතය 10 9 8 7 6 5 ක්‍රමාරෝපිතය බෙදීම 5 ක්‍රමාරෝපිතය වතාවක් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කැපෙනවා මෙතනදී 4 වරක් 2 8යි 5 වරක් 1යි 5 වරක් 2යි 3 වරක් 1යි 3 වරක් 3යි 6 වරක් 3 18යි 18 වරක් 2 36යි 36 වරක් 7 252යි. දරුවනේ අපි මේ ආශ්‍රිත සුළු කිරීම NCR අංකනේ ආශ්‍රිත සුළු කිරීම කිහිපයක් අභ්‍යාස කිහිපයක් කරමු. ලියා ගන්න. මම සුළු කරන්නේ නැහැ මේ ඔයගොල්ලෝ තනියම කරන්න. 10C8 ධන 12C8 සුළු කරන්න මේ දෙන්න. 5 6C4 ධන 8C6 සුළු කරන්න මේ ප්‍රකාශන දෙක සුළු කරලා උත්තරයක් ගන්න. NCR අංකනේ සුළු කිරීම. දරුවනේ අපි සංකර්ණ සහ සංයෝජන අතර NCR අංකනේ සහ NPR අංකනේ අතර වන සම්බන්ධතාවය තවදුරටත් උදාහරණයක් මගින් තහවුරු කරගමු. ලියන්න මෙහෙම ABCD අක්ෂර අතරින් වර එකට දෙක බැගින් ගෙන වර එකට දෙක බැගින් ගෙන සෑදිය හැකි සංයෝජන සලකමු. ඒ කියන්නේ දරුවනේ මේ ABCD කියලා හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනාගෙන් දෙදෙනා කණ්ඩායම් හදන්න පුළුවන් ආකාර ගණන ගැන අහන්නේ. අපි ඉස්සරලාම හිතලා බලමු. අපි හිතලා ගමු මේ ABCD අතරින් කොච්චර කණ්ඩායම් ගන්න හදන්න පුළුවන්ද කියන එක. AB කණ්ඩායම, AC කණ්ඩායම, AD කණ්ඩායම. දැන් B ට තවදුරටත් Aත් එක්ක සෙට් වෙලා වැඩක් නැහැ. B සෙට් වෙනවා Cත් එක්ක BC කණ්ඩායම, BD කණ්ඩායම. දැන් C Bත් එක්ක සෙට් වෙලා වැඩක් නැහැ. B Cත් එක්ක සෙට් වෙලා ඉවරයි. C Aත් එක්ක සෙට් වෙලා වැඩක් නැහැ. A Cත් එක්ක සෙට් වෙලා ඉවරයි. එහෙනම් Cට හැකියාව පවතින්නේ Dත් එක්ක සෙට් වෙන්න විතරයි. CD බලන්න කණ්ඩායම් කීයද? Aට පුළුවන් 3 දෙනෙක් හදන්න, Bට පුළුවන් දෙන්නෙක් හදන්න, Cට පුළුවන් තව එක්කෙනෙක් හදන්න. ඔක්කොම කණ්ඩායම් 6යි. කණ්ඩායම් 6ක් තියෙන බව අපිට දකින්න පුළුවන්. නිරීක්ෂණය කරලා ගන්න පුළුවන් ප්‍රතිඵලයක්. හරි. අපි මේක ඒ දැනුම අපි තියාගෙන ඉමු. අපි පිළිතුර තියාගෙන ඉමු. ලියන්න ඊට පස්සේ මෙහෙම අක්ෂර හතරෙන් දෙක බැගින් ගෙන සෑදිය හැකි සංකරණ ගණන.
මෙන්න මම ලිව්වේ සංකරණ. හොඳට ඔලුවට ගන්න. සෑදියාගේ සංකරණ ගන්න. ඒ කියන්නේ දෙන්නෙක්ව තෝර ගන්නවා. ඒ දෙන්නා ෆොටෝ එකක් ගන්න සෙට් කර ගන්නවා පේලියක. එතකොට දරුවනේ 4න් 2 එකිනෙකට වෙනස් ද්‍රව්‍ය 4කින් දෙක බැගින් තෝරාගෙන සෑදියාගේ සංකරණ ගණන තුන්වෙනි ප්‍රමේය සංකරණ තුන්වෙනි ප්‍රමේය අපිට ලැබෙන්නේ 4p 2කින් 4p 2කින්. මේක සුළු කරලා උත්තරයක් ගත්තොත් අපිට ලැබෙනවා 4 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 න 2 ක්‍රමාරෝපිතය කියන්නේ 2 ක්‍රමාරෝපිතය. එහෙනම් මෙතන පිළිතුර 12යි. පිළිතුර 12යි. මේ පිළිතුරු 12 තුල කියන්නේ මේ 12ක් හැදෙන සංකරණ තුල කවුද ඉන්නේ? අපිට ගණනය කරගන්න දකින්න පුළුවන්. එක විශ්ලේෂණය කරගමු. AB ඉන්නවා. AC ඉන්නවා. ඊට පස්සේ AD ඉන්නවා. මෙයාට හැදෙන්න පුළුවන් actually A ට B ත් එක්ක A ට C ත් එක්ක A ට D ත් එක්ක. B ට පුළුවන් BA එකිනෙකට වෙනස් සංකරණ දෙකක්. වෙනස් සංකරණ. BC BD CA එකිනෙකට වෙනස් සංකරණ දෙකක්. එකිනෙකට වෙනස්. CB එකිනෙකට වෙනස් සංකරණ දෙකක්. CD DA එකිනෙකට වෙනස් සංකරණ දෙකක්. DB එකිනෙකට වෙනස් සංකරණ දෙකක්. DC එකිනෙකට වෙනස් සංකරණ දෙකක්. මේ තියෙන හැදෙන්න පුළුවන් යුගල වශයෙන් දෙන්න හැදෙන්න පුළුවන් කණ්ඩායම් සංකරණ 12 කණ්ඩායම් නෙමෙයි සංකරණ 12. දැන් දරුවනේ මේ සංකරණ මෙතන පවතින සංකරණේත් අපිට මේ දෙදෙනා බැගින් අපි ප්‍රශ්න අහලා තියෙන හතරකින් දෙදෙනා බැගින් සෑදිය හැකි සංයෝජන ගණනය අපි උත්තරේ දැක්ක 6යි කියලා. අපි උත්තරේ දැක්ක 6ක් කියලා. සංයෝජන 6ක් කියන එක අපි දැක්කා. එතකොට සංකරණ ගණන 12ක් වෙන්නත් සංයෝජන ගණන 6ක් වෙන්නත් හේතු උනේ මොකද්ද? සංයෝජනවලදී AB සහ BA කියන කෙනා දෙදෙනාම එක්කෙනෙක් විදියට පිළිගත්තා. ඒ කියන්නේ කණ්ඩායම් හදද්දී ඉස්සරලා A ඇවිල්ලා පස්සේ B ආවත් ඉස්සරලා B ඇවිල්ලා පස්සේ A ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිසි වෙනසක් නැහැ. ඒ කිසි අපි වෙනස්කමක් ගත්තේ නැහැ. හැබැයි සංකරණවලදී ඉස්සරලා A ඉඳලා ඊට පස්සේ B ඉන්න එකත් ඉස්සරලා B ඉඳලා ඊට පස්සේ A ඉන්න එකත් දෙකක්. ඒක දෙකක්. ඒක නිසා තමයි පුතේ සංකරණ ගාන වැඩි වෙලා සංයෝජන ප්‍රමාණයම අඩු උනේ එම ද්‍රව්‍ය ප්‍රමාණය අතරින්. නිසා තේරුම් ගන්න මේකට හේතුව වෙන්නේ හේතුව අපි ගණිතානුකූලව දැක්කොත් මේ AB සහ BA කියන දෙදෙනා අතර සිද්ධ වෙනවා සංකරණයක්. AB BA AB BA AC CA AD DA ආකාරයෙන් දෙදෙනා අතර සෑම වෙනවා. ඒ තෝරා ගන්නා සෑම කණ්ඩායමක් තුලම හතරෙන් දෙන්නෙක් තෝරා ගන්නා සෑම කණ්ඩායමක් තුලම දෙදෙනා අතර සංකරණයක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ වැඩිපුර ප්‍රමාණයක් වෙන්න හේතු උනේ. ඒක නිසා මම මෙන්න මෙහෙම ගන්නවා. ලියන යටින් ඔයගොල්ලොත් මාත් එක්කම මෙම සංකරණ තුල පවතින සංයෝජන ගණන අපි දැන් ඒකනේ හොයන්නේ. මෙම සංකරණ තුල පවතින සංයෝජන ගණන කැපිටල් N ලෙස ගනිමු. මෙම සංකරණ තුල පවතින සංයෝජන ගණන කැපිටල් N ලෙස ගනිමු. එම එක් සංකරණයක් තුල එකම සංයෝජනය දෙවරක් දැකිය හැකිය. දෙවරක් දැකිය හැකිය. ලයන්න සංයෝජනයක් තුල ඇති සංකරණ ගණන ABBA සංයෝජනය කියන්නේ AB කියන සංයෝජනය තුල අපිට දකින්න ලැබෙනවා සංකරණයක්. ඇති සංකරණ ගණන ක්‍රමාරෝපිත දෙක වේ. ක්‍රමාරෝපිත දෙක වේ. ක්‍රමාරෝපිත දෙක වේ. ලියන දරුවන් මේක ටිකක් අපහැදිලි වෙන්න පුළුවන්. තේරුම් ගන්න බලන්න උත්සාහ කරන්න. එහෙනම් දරුවනේ මට දැන් ලියන්න පුළුවන් සංයෝජන n වතාවක් එම සංයෝජනයන් තුල පවතින සංකරණ ගණන සංයෝජන ගණන
එම සංයෝජනයන් තුල පවතින සංකරණ ගණනෙන් ගුණ වුණාම අපිට ලැබෙනවා මේකෙන් අපිට හදා ගන්න පුළුවන් සම්පූර්ණ සංකරණ ගණන. මෙතන අංකණෙන් ලිව්වොත් 4p2 කියන එක කියනවා. නැත්නම් 12යි කියන එක කියනවා. මේකෙන් අපිට n සුළු කරලා ගන්න පුළුවන්. මම මෙතන උත්තරේ 12 ලෙස සලකනවා. 12 බෙදීම 2යි පිළිතුර 6යි. ඔන්න ටිකක් අපි ලේසියෙන් දැකපු දේ අපි ඉස්සල්ලාම එයින් දැකලා හදාගත්තු ගණනය කිරීම අපි ටිකක් අමාරුවෙන් කරා. අමාරුවෙන් ගණනය කිරීම කරා. ඉතින් දරුවනේ මේ උත්තරේම අපිට ගන්න පුළුවන් දැන් NCR අංකණය භාවිතා කරලා. 4C2 සමාන වෙනවා උඩ එකාගේ මෙන්න මේ ආකාරයෙන් ක්‍රමාරෝපිත සෙට්. බලන්න පිළිතුර සුළු කරාට පස්සේ ලැබෙනවා 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 ක්‍රමාරෝපිතයේ බෙදීම දෙවතාවක් එක වතාවක් 2 ක්‍රමාරෝපිතය මේ දින කැපිලා ගිහිල්ලා පිළිතුර 6යි. පිළිතුර 6යි. තේරුම් ගන්න. මේක තමයි අපිට සංකරණ දකින්න පුළුවන් සංයෝජන සංකරණ ස්ත්‍රින් දකින්න පුළුවන් අවස්ථාවක්. ඔයගොල්ලෝ තනියම උත්සාහ කරලා බලන්න A B C D තිදෙනා අතරින් තුන් දෙනා බැගින් හදන්න පුළුවන් කණ්ඩායම් කරන මේ විදිහට තුන් දෙනෙක් ඇතුලේ තුන් දෙනෙක්ගෙන් යුත් සංයෝජනයක් තුල සංකරණයන් පවතින තුනේ ක්‍රමාරෝපිත ප්‍රමාණයක්. තුනේ ක්‍රමාරෝපිත ප්‍රමාණයක් සංකරණ පවතිනවා x සංයෝජනයක් තුල. ඇයි ABC කියලා තුන් දෙනෙක් ගත්තොත් එහෙම ABC තුන් දෙනාට පුළුවන් තුනේ ක්‍රමාරෝපිත ප්‍රමාණයකට සංකරණය දෙන්න. ඔයාලට මතක නම් සංකරණ පාඩමේ අපි මුලින්ම ගත්ත උදාහරණය තුන් දෙනෙක්ව සංකරණය කරන්න පුළුවන් ආකාරය. අන්න ඒක තමයි තියෙන්නේ. උත්සාහ කරලා බලන්න තුන් දෙනෙක් තෝරා ගන්න. දරුවනේ සංයෝජන වලින් අපි ගන්න ඊළඟ උදාහරණය අපි දැන් දිගටම ගණනය කිරීම වලට යමු. ලියන්නේ මෙහෙම. ළමුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් 4 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම් තෝරාගත හැකි ආකාර ගණන තෝරාගත හොඳට මතක තියාගන්න තෝරාගත හැකි ආකාර ගණන විභාග ප්‍රශ්න පත්‍රයක ආවොත් එහෙම තේරුම් ගන්න එහෙමයි. විභාග ප්‍රශ්න පත්‍රයක සංකරණද සංයෝජනද කියලා දෙන්නේ නැහැ. ඒතර වචන වලට අපි සංවේදී වෙන්න ඕනේ. 4 දෙනෙක්ිනුත් කණ්ඩායම් තෝරාගත හැකි ආකාර ගණන සොයන්න. තවද එම කණ්ඩායමට සෑම අවස්ථාවකදීම එහි නායකයා ඇතුළත් විය යුතු නම් කණ්ඩායම් තෝරාගත හැකි ආකාර ගණන සොයන්න. හොඳයි. දරුවනේ එතකොට මේකේ පිළිතුර සාකච්ඡා කරද්දී අපිට මුලින්ම ඉන්නේ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. ඒ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ ආකාරයෙන් ඉන්නවා අපිට 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. ඒතර මේ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ අපිට කිසිදු විශේෂත්වයකින් තොරව 4 දෙනා බැගින් කණ්ඩායම් කළ හැකි ආකාර ගණන 4 දෙනෙකු බැගින් කණ්ඩායම් කළ හැකි ආකාර ගණන 10C4යි. 10C4. තේරුම් ගන්න 10C4යි. එහෙනම් අපි ලියනවා උඩ එකාගේ ක්‍රමාරෝපිතය බෙදීම යට එකාගේ ක්‍රමාරෝපිතය වතාවක් දෙදෙනාගේ අන්තරයේ ක්‍රමාරෝපිතය 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 ක්‍රමාරෝපිතය බෙදීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 වැඩි කිරීම 6 ක්‍රමාරෝපිතය. දෙසිය 10යි. පිළිතුර 210 කණ්ඩායම් 210ක් හදන්න පුළුවන්. මේ 10 දෙනෙක්කින් යුත් කණ්ඩායමකින් 4 දෙනා බැගින් කණ්ඩායම් 210ක් හදන්න පුළුවන්. දැන් ඊළඟට කියනවා ඊළඟ අවස්ථාවේදී මෙම සෑම කණ්ඩායමක් තුලම කණ්ඩායමේ නායකයා ඇතුළත් විය යුතුයි. මේ 10 දෙනාගේ නායකයෙක් ඉන්න මෙන්න මෙහෙම. ඉන්නේ 10 දෙනාගේම නායකයා. ඒතර දරුවනේ දැන් 10 දෙනාගේම නායකයා මේ කණ්ඩායම වල ඇතුළත් විය යුතු නම් මෙතන කණ්ඩායමේ ස්ථාන 4 දැන් නායකයා ගෙනල්ලා දානවා දැනකට. නායකයා මෙතන ඉන්නවා. මම තමයි කැප්ටන්. එතකොට මේ ඉතිරි ස්ථාන තුනට එහෙනම් අපි ඉතිරි 9 දෙනාගෙන් තෝරා ගන්න ඕනේ 3 දෙනෙක්. අපිට අවස්ථාව තියෙන්නේ තව 3 දෙනෙක් තෝරා ගන්න ඉතුරු 9 දෙනාගෙන්. එහෙනම් අපිට 9C3 ප්‍රමාණයක් හරි. කණ්ඩායම් නායකයා ඇවිල්ලා ඉන්නවා එක්කෙනයි 9C3යි.
9 ක්‍රමාරෝපිතය බෙදීම 3 ක්‍රමාරෝපිතය වතාවක් 6 ක්‍රමාරෝපිතය සුළු කරන දරුවනේ 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 ක්‍රමාරෝපිතය බෙදීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 වැඩි කිරීම 6 ක්‍රමාරෝපිතය සුළු කරලා ගන්න උත්තරේ 6ට 6 3 වරක් 3යි දෙවරක් 4යි 12 වරක් 7 84යි 84යි මේක තමයි මේ උදාහරණයට අපි පිළිතුරු සපයන ආකාරය